ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තුමාන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ජොහන්ගේ ගෝලයෝට මේ සියල්ල දැන්වූහ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා වඩින්නට සිටින තැනන් වහන්සේ ඔබද නොහොත් වෙන කෙනෙකු අපි අපේක්ෂා කරමු දැයි අසනු පිණිස සමිදානන් වෙත ඔවුන් යැවීය. උන්වහන්සේ ඔවුන් වෙත පැමිණ වඩින්නට ඔහු උන්වහන්සේ වෙත පැමිණ වඩින්නට සිටින තැනන් වහන්සේ ඔබද නැතහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැයි විමස්වනවස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී යයි කීය. ඒ වේලේදීම උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර අශුද්ධාත්ම දුරු කර අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන්සේක. උන්වහන්සේ උත්තර දෙමින් යන්න ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කුරුහු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මලාහු නැගිටිවනු ලබති, දිලිඳුන්ට සුභාෂ්ණ ප්‍රකාශ කරනු ලැබේ. මා කෙරෙහි විශ්වාස නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙක් යැයි ඔහුට වදාළසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පරිවන්න. මගේ ආදර ප්‍රමාන්තයනි, ස්වාමින් වහන්සේ ගොඩාක් වෙලාවට අපි ස්වාමින් වහන්සේව වරදවා තේරුම් ගන්නවා. We misunderstand God. ඒ කියන්නේ උන්වහන්සේ යෙසායා 55 9 වෙනි වගන්තිය කතා කරලා කියන වචනේ බලන්න. යෙසායා 55 9 වෙනි වගන්තිය වචනේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේගේ සිතුවිලි යෙසායා 55 9 වෙනි වගන්තිය අහස පොළවට වඩා ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මගේ මාර්ග උසස්ය, නුඹේ සිතුවිලි වලට වඩා මගේ සිතුවිලි බොහෝසේ උසස්ය. ස්වාමින් වහන්සේ කොහොම උන්වහන්සේ ඔබ මම කොහොම උන්වහන්සේ තේරුම් ගන්නද? සමහර වෙලාවට අපි කරන දේවත් තේරෙන්නේ නැහැ නේද? අපි කරන්නේ අය කියලා තේරෙන්නේත් නැහැ. උන්වහන්සේ අපි කොහොම තේරුම් ගන්නද මගේ ප්‍රමාන්තනේ? අර කතාවක් තියෙන්නේ. එක මිනිස්සෙක් අති පණ්ඩිතස් කෙනෙක් නේද? අති පණ්ඩිතස් කෙනෙක් බලාගෙන හිටියලු වට්ටක්ක වැලේ තඩි ගෙඩියනවා වෙරළු ගහේ තඩි ගහක් නේ වැල වගේද තඩි ගහේ පොඩි ගෙඩියනවා මිනිහා කල්පනා කරනලු දෙවියන් වහන්සේලා අයියෝ වයර් මාරු වෙලා වගේ වැරදිලා වගේ මොකක්ද අනේ මම නම් මැව්වා නම් මවන්නේ ලොකු ගහේ ලොකු ගෙඩි වැලේ පොඩි ගෙඩි නැද්ද වැලේක ලොකු ගෙඩි දාලා අරගේ පොඩි මොකක්ද අනේ මොකක්ද මේ මම මැව්වා නම් කියලා පුරාජයට දොරන ගමන් මිනිහාට මහන්සි වෙරළු ගහ යට පොඩ්ඩක් ඔළුව තියාගෙන නිදාගත්තයින් පස්සේ මගේ ප්‍රමාන්තනේ දැන් හොඳට නිින්ද ගිහිල්ලා ඊට පස්සේ එකපාර කියලා මොකක් දෙයක් වදිනවා වැටෙද්දී වෙරළු ගෙඩියක් ඇවිල්ලා කෙලින්ම ඔළුවේ මෙතන වැදිලා බම්පෙලා යනවා මිනිහා නැගිටලා බලනවා කිරියප්පට බල්ල බොරපි වැදින වට්ටක්ක ගෙඩියක් එම තිබ්බනම් කොහොමද වෙන්නේ තේරුණාද වෙරළු ගහේ වට්ටක්ක ගෙඩියක් මිනිහා කිව්වේද වට්ටක්ක තිබ්බනම් ඔළුවේ නම් දෙබැලලා යන්නේ අන්නේ අම්මෝ ස්වාමීනි සමා වෙන්න මම කියපු දෙයට නැද්ද මම තමයි වරද්ද ගත්තේ මට ඔබ වහන්සේව තේරුනේ නැහැ කියලා මගේ ආදර ප්‍රමාන්තේනේ අපිට ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ තේරුම් ගන්න කොහොමද? උන්වහන්සේ දවසක් අගොස්තුනේ මුනිතුමා සුද්ධ ත්‍රිත්වය ගැන කල්පනා කර ඉන්නවා මුහුදු වෙරළේ තාගෙන ඔළුව කඩාගෙන පැලන් වහන්සේලා තුන් දෙනයි එක දෙවියන් වහන්සේ මොකක්ද අප මේ එක දෙවියන් වහන්සේ මොකක්ද ආයතනන් වහන්සේ තුන් දෙනයි යෝ මොකක්ද කියලා ඔළුව කඩාගෙන කල්පනා කරද්දී ඇරලා බලද්දී පොඩි ළමෙක් මගේ ප්‍රමාන්තනේ මුහුදු වෙරළේ වලක් කාරලා ගිහිල්ලා වතුර අරගෙන ඒකට පුරවනවා. අපුතා what are you doing? මොනවද කරන්නේ? කියලා කිව්වලු අංකල් මම මේ මුහුදේ වතුර මේ වලට හිස් කරනවා කියලා. අයියෝ පුතා මොකද්දනේ? මොකද්ද ඔයා කරන්නේ? ඔක කරන්න පුළුවන් නේද? මොකද්ද පුතා? මොඩ වැඩ කරන්නේ? දෙවනාසේ කතා කරලා කිව්වලු අගස්තින ඔයත් ඒක තමයි කරන්න හදන්නේ. මගේ මහා සාගරයක් වගේ දැනුම වාගේ පොඩි වලක් වගේ ඔලුවට දාගන්න පුළුවන්. කරුණා කරලා ඒ නිසා ඔය ප්‍රඥාවේ වැඩක් නැහැ.
මගේ ආදර ප්‍රේමන්තයනි අපිට දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේ තේරෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ අද පළවෙනි කියවීමේ හරි ලස්සනට කතා කරලා කියනවා. ලස්සනට කතා කරන ලස්සන දෙයක් නෙමෙයි කියන්නේ. නැද්ද? මගේ ආදර ප්‍රේමන්තයනි උන්වහන්සේ යෙසායා පොතේ කතා කරලා කියනවා ආරම්භයේදී මගේ ප්‍රේමන්තයනි 9 වෙනි වගන්තිය අපි කියමු 45 9 මුලින්ම ගමු. 9 කතා කරලා කියනවා යෙසායා 45 9 මැවුම් කරුවානන් ගැන සමග වාද කරන්නාට වන විපතක මහත. කුමල්කරුවා සමග බඳුන වාද කරයිද? නුඹ කුමන්දේ කුමක් කරන්නේ දැයි නුඹ කරන්නේ කුමක් දැයි කියමින් මැටිපිඩ එය අම්බන්නාගෙන් විමසමින් පොරට සිට ඔගේ දස්කම් ගැන චෝදනා කරයිද? පොරක් වෙන්න හදනවා මං හිතන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි එහෙම ආගිව් කරන්න අපි කවුද? උන්වහන්සේ අද සුවිශේෂ අද පළවෙනි කියවීමේ පැහැදිලිව කියනවා විපත දෙන්නේ නැති උන්වහන්සේ සැපත දෙන්නේ නැති උන්වහන්සේ. උන්වහන්සේ කතා කරලා කියනවා මම ඔබට එළිය දෙන්නේ නැති උන්වහන්සේ අඳුර දෙන්නේ ආලෝකය දෙන්නේ මමය අන්ධකාරය දෙන්නේත් මමය සැපත දෙන්නේත් මමය විපත දෙන්නේත් මමය මේ සියල්ල කරන්නේ ස්වාමින් වන මමය. වහන්සේ ඇයි ස්වාමීනි මට විපත දෙන්නේ? සැපතම දුන්නා නම් හරිනේ. වහන්සේ මට මොකද අඳුර දෙන්නේ? එළියම දුන්නා නම් හරිනේ. ඇයිද එහෙම කරන්නේ වහන්සේ? මගේ ආදර ප්‍රේමන්තයනි උන්වහන්සේට අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේ කරන දේ. ඒක තේරුම් ගන්න බෑ. අපිට අයිති කර ගන්න ඕනේ විපතේ සැපතේ උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා කියන එක. එළියේ අන්ධකාරයේ උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා කියන එක. එනිසා ඔබට ඕන විදියට වැඩ කරන්න නෙමෙයි උන්වහන්සේ ඉන්නේ. ඔබගේ ජීවිතේ අමාරු කාල තියෙනවා, පහසු කාල තියෙනවා, ලැබෙන කාල තියෙනවා, නොලැබෙන කාල තියෙනවා. ගොඩාක් වෙලාවට අපි උන්වහන්සේව තියාගෙන ඉන්නේ ATM කාඩ් එකක් විදියට. ඒකයි ප්‍රශ්නේ. දැම්මා, ප්‍රෙස් කරා, ගත්තා, ගියා. තේරුණාද කියන එක? සුරබිදෙනෙක් විදියට සිතූ සම්පත් දෙන මගේ යේසු මට මෙහෙම කරා, මට මෙහෙම දුන්න තමයි ගත්ත දවසේදී තමයි තරු පේන්නේ. ඔබේ ආගම අදහන්න තැනම ප්‍රශ්නයක් තියෙනවා. පදනමේම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇයි ආගම අදහන්නේ? මේක මේ පුද්ගලයාත් එක්ක සම්බන්ධතාවයක් නෙමෙයි අපිට. Religion is a relationship. ආගම කියලා කියන්නේ ජේසුත් එක්ක සම්බන්ධතාවයක්, පෞද්ගලික සම්බන්ධතාවයක්. මගේ ආදර ප්‍රේමන්තයනි මං හරි මට දයාබර පවුලක් ඉන්නවා. ඒගොල්ලෝ බෞද්ධ. හැබැයි ජේසුට ගොඩාක් ආදරේ. ජේසුට යාඥා කරලා ගොඩාක් දේවල් වෙනවා, සිද්ධ වෙනවා. හැබැයි මොකද වෙන්නේ? එක පිට කරදර ආවා. එක පිට කරදරෙද්දී එක තැනකදී චුට්ටක් හෙල්ලුණා. ක්‍රිස්තියානි වෙලා නැහැ. තාම බෞද්ධ. චුට්ටක් හෙල්ලුණා. මේ මම කියන්නේ බෞද්ධ ආගමේ ඉන්න ඇද්දි බාර වෙනවා, තැන්වලට යනවා, මේ ඔක්කොම කරලා මෙතන ජේසුස් ගාව විතරයි අද නතර වෙලා ඉන්නේ. කතෝලිකයන්ට වඩා හොඳ තැනක ඉන්නවා. කතෝලිකෝනේ පංචායුධයක් දාගෙන අතනටත් යනවා, අතනටත් පඳුරු බඳිනවා නැද්ද? එහෙමනේ යන්නේ. කතෝලික පාර්ට් ටයිම් කතෝලිකකමක් අපිට තියෙන්නේ. නේද? එයාලා එහෙම ඉන්නේ නැද්දි? මම දයාබරව මට දැනුණා මොකක් හරි අවුලක් කියලා. මටක් ගාලා ගියා ඒගොල්ලන්ගේ ගෙදර. ඉතින් ගෙදර ඉඳලා මට හරිය ආදරේ. මට හරියම ආදරේ. ඉතින් ජේසුව දැක්කේ මගින් නිසා මට හරිය ආදරේ. ඉතින් මං ඇහුවා මෙන්න මේ ප්‍රශ්නේ. මං ඔයාලා මට හරිය ආදරේනේ. අනේ ඔව් ෆාදර්. හිතන්න මම ඔයාලට දෙයක් කරන්න බැරි වුණාම, ඔයාලට මම මොකක් හරි පොරොන්දුවක් වෙලා ඉෂ්ට කරේ නැති වුණාම, නැත්නම් ඔයාලගේ හිතන්න ඔයාලගේ ලොකු උන්දේකට මට එන්න බැරි වුණාම, එහෙම කරන්න බැරි වුණා කියලා ඔයාලා මම වයින් කරනවාද? අනේ ෆාදර් එහෙම කරන්නේ කොහොමද? එහෙම ජීවිතේට අපි කරන්නේ නැහැ වහන්සේට. මහා ආදරයෙන් කිව්වා. මං කිව්වා මම කියන්නේ ජේසුගේ ඩොට් එකක් වගේ. ජේසු කියන්නේ ඊට වඩා ලොකු තැනක ඉන්නේ. ඔබට ආගම තේරුම් ගන්න ඕන නම් සම්බන්ධතාවයක් තේරුම් ගන්න. රිලේෂන්ෂිප් එකක් තේරුම් ගන්න. ඔයා මට එකපාරක් කරන්න නැත්නම් ඔයාලා මට එකපාරක් කරන්න නැත්නම් ජේසුට 10000 වාරයක් ඔයාලට කරන්න බෑ. සම්බන්ධතාවයක්, රිලේෂන්ෂිප් එකක්. ඉතින් මම හරියට පුංචියට ඉගෙනගෙන යන්නේ ජේසු ගැන.
එදා තමයි ඒක හරියටම තේරුම් ගත්තේ. මගේ ආදර පින්වත්නි, ඒකට ගොඩාක් වෙලාවට යාලා පුරුදු වෙලා හිටියේ ඉල්ලන්න. නුවාන කර කර ඉල්ලන තැනක. ඒතර ඉල්ලන දේවල් මුලින් ලැබුණා. හැබැයි ලැබෙන්නේ නැති තැනදීම එපා වුණා. ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරන්න එකයි සපත දෙනවා හරි. හැබැයි උන්වහන්සේ විපතක් දෙනවා. ඒකට හේතුවක් එක්ක. උන්වහන්සේ ඔබව උරගා බලනවා, පරීක්ෂා කරනවා, රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ වේදනාව නැමති ගින්නෙන් උරගා බලනවා. රත්තරන් මගේ ආදර මෙවන්තේ රත්තරන් ගින්නට දාලා පුච්චන්න ඕනේ, පිරිසිදු කරන්න. ගල් ගෙඩියක් මැණික් කැටයක් වෙන්න ඒකට කපන්න ඕනේ, කප්පාදු කරන්න ඕනේ, රහින්න ඕනේ. සඳුන් කොටේ සුවඳ එන්න තලන්න ඕනේ. මැටි පිට අඹරලා පොඩි කරන්න ඕනේ. පුච්චලා හයි කරන්න ඕනේ. ඔබ ස්වාමීන් වහන්සේ ගන්න තැනට ගන්න. වේදනාවක් ඕනේ. එනිසා උත්තර දෙන්නේ නැතිකොට අතාරින කම ගොප්පකමක් මෝඩකමක් අයියෝ මොන අපරාධයක්ද. ඒක උන්වහන්සේ අද සුවිශේෂ අවසානයේ කතා කරන්නේ. අද සුවිශේෂ අවසානයේ උන්වහන්සේ කතා කළා කියනවා බලන්න වචනය. සුවිශේෂ අවසානයේ උන්වහන්සේ කතා කළා කියනවා මා කෙරෙහි අපි හැමෝම කියමු මා කෙරෙහි අපි හැමෝම කියමු මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැයි ඔවුන්ට වදාළසේක. එනිසා අදහන්න එක නතර කරන්න එපා. ජේසු මගේ ජීවිතේ එක මම ඔබවහන්සේට ආදරෙයි. මම දන්නවා ඔබවහන්සේ මට පුදුම විදිහට ආදරෙයි. මම ආදරයට වඩා ඔබවහන්සේ මට ආදරෙයි. මම මට ආදරයට වඩා ඔබවහන්සේ මට ආදරෙයි. එනිසා වචනේ කියනවා විපත දෙන්නේ මම, සැපත දෙන්නේ මම. ඇත්තටම උන්වහන්සේ විපත දෙනවා නෙමෙයි, විපත එන්නට උන්වහන්සේ ඉඩ දෙනවා. උන්වහන්සේ එකපාර උත්තර දෙන්නේ නැහැ. මාර්ක් මතේතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ මගේ ප්‍රේමාන්තනි සුද්ධාත්මයන් දේවාත්මයන් විසින් උන්වහන්සේව පාලු කරයට අරගෙන යනවා. ඇයි? සාතන් විසින් පරීක්ෂා කරනු ලබන පිණිස. මතෙව් 1:4 බලන්න. මතෙව් 4:1 උන්වහන්සේ කතා කරලා කියන වචනය. මතෙව් 4:1 උන්වහන්සේ කතා කරලා කියන වචනේ ගන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමාන්තයනි එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන් විසින් පාලු කරට පමුණු ලැබුසේක. යකාට පෙළන්න දෙනවා. යකාට බාර දෙනවා. මගේ ආදරේ පින්වත්නි ජෝබ්ට මන්ත්‍රණ සභාවේ ජෝබ්ට පීඩාව දෙන්න දෙවියන් වහන්සේ පර්මිෂන් දෙනවා. දෙවියන් වහන්සේ හරි ගහලා බලනවා තමුසේ. ඔබට මට විපත දෙන්නේ උන්වහන්සේගේ දැනුමත් යනුව විපත මවන්නේ උන්වහන්සේ නෙමෙයි. හැබැයි යකාට ඒ ඩීල් එක බාර දෙනවා. තිරිඟු පොළන්නක් මෙන් පොළන්නට අපි ලූක් මාගේ 22:31 බලන්න. ලූක් 22:31 සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නක් මෙන් පොළන්නට ස්වාමින් වහන්සේ අවසරගෙන ඇත. අවසර අරගෙන ඉවරයි. මගේ ආදර ප්‍රේමාන්තයනි එනිසා සැපත දෙන්නේ උන්වහන්සේ, විපත දෙන්නේ උන්වහන්සේ, අඳුර දෙන්නේ උන්වහන්සේ, එළිය දෙන්නේ උන්වහන්සේ. එළියට විතරක් කෑදර වෙලා බෑ. උන්වහන්සේටයි කෑදර වෙන්නට ඕනේ. සැපතට කෑදර වෙලා බෑ. උන්වහන්සේටයි කෑදර වෙන්නට ඕනේ. Not the gift but the giver. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ නිසා මේක තේරුම් ගන්න ස්වාමීන් වහන්සේගේ විදියක් තියෙනවා. අඳුර එළිය ගැන කතා කරද්දී ගීතාවලිය 139 උන්වහන්සේ කතා කරන වචන බලන්න. උන්වහන්සේට එළියත් අඳුරත් එක හා සමානයි කියලා. 11 වෙනි වගන්තිය අඳුර මා වසා ගනීවා මා අපට පැතිරෙන එළිය අඳුරක් වේවයි මා කීවත් අඳුර ඔබට අඳුරක් නොවේ. අඳුරත් එළියත් ඔබට එක හා සමානය. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ නිසා ජීවිතයේ උන්වහන්සේව අතාරින්න එපා. දැන් මේක ඔබට මට වෙන්න පුළුවන් දෙයක්. උන්වහන්සේව සැක කරනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්. ඒ සැක කරද්දී යකා අතවනනවා. අද මේක උනේ නිකන් කෙනෙක්ට නෙමෙයි. අද මේක උනේ උන්වහන්සේ කතා කරලා කිව්වා කෙනෙක් ගැන මේ ලෝකයේ එයාට වඩා උතුම් කෙනෙක් පහළ වෙලා නැහැ කියලා. ඒ කෙනා ගැන දිවසිවරු කතා කරා පාලු කරේන හඬක්. ඒ කෙනා තමයි ජේසුව පෙන්නලා කිව්වේ මෙන්න දේවාජ බාලකයානෝ කියලා. ඒ ඇවිල්ලා කවුරුත් නෙමෙයි ස්ථාවක ජුවම්තුමා. ස්ථාවක ජුවම්තුමා තමයි කිව්වේ මතේ ලුක් ජුවම් 3 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියේ උන්වහන්සේ නැගීමත් මගේ බැසීමත් වෙන්නට ඕනේ.
මම ක්‍රිස්තුස් නෙවෙයි. මම ආවේ උනාසගේ මග පිළියෙල කරන්නට කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි මෙහෙම කියපු කෙනාව හිරේ දාද්දි හිරේ ඇතුලේ දැන් මගේ ආදර මෙන්න දේවාජ බාලකයානෝ මම උනාසගේ පාවහන් පටි මුදන්නවත් සුදුසු නැහැ කියපු ජේසුව සැක කරනවා. ශ්‍රාවක ජීවන්තම සැක කරනවා. අද සුවිශේෂ ආරම්භය බලන්න. අද සුවිශේෂ ආරම්භය බලන්න වචනේ කතා කරලා කියනවා. ජීවන්තමගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්නුව ගෝලය ඇවිල්ලා ජුවාම්ට කතා කරලා කියනවා ජේසු ගැන. ඒ කියන්නේ ජුවාම්තුමා ශ්‍රාවක ජුවාම්තුමා මගේ ප්‍රේමවන්තනි වෙටරන් ස්පීකර් කතා කරලා දුන්නායි කතා කරද්දී දෙදරුවා කැළඹුවා කැලැත්තුවා මිනිස්සු දහස් ගාණක් පාලු කරේට ආයි කිව්ව පොළොන් වංශය පොරව ගහ මුලට දාලා තියෙන්නේ. ආයි කතා කරපු කතා කිරිල්ලට ඒගොල්ලෝ හිතුවා ඇත්තට මේ මෙසියස් කියලා. ඒ කියන්නේ පුදුම චරිතයක්. මගේ ප්‍රේමවන්තනේ එයා බලාපොරොත්තු වෙනවා ශ්‍රාවක ජීවන්තයා බලාපොරොත්තු වෙනවා ආයි වෙඩි වගේ වැඩේ ආයි දැන් අර රිලේ එකේ බැටන් එක අරගෙන මුලින් දුවලා අනිත් කෙනාගේ අතට දෙද්දි නැද්ද අතට මෙහෙම අරගෙන එයා බලාපොරොත්තු වෙනවා දුවයි එයා ඇවිල්ලා නිකන් සීනි බෝල ගාක අතර වෙවි ආනේ කකුල් කහ හරි කතා කර යන දෙන්න හිතෙන්නේ නැද්ද නැද්ද ශ්‍රාවක ජීවන්තයා බලලා මම මෙච්චර අරන් දීලා මෙන්න මේ ජේසු අයියෝ මොකද්ද මගේ කසින් තමයි ජේසු මාසායක් වැඩි බාලයි මෙයා වැඩේ කරගෙන යන්නේ නැහනේ හරියට. අර ගැම්ම නැහනේ. කමින් බොමින් යනවා පව්කාරයොත් එක්ක ඉන්නවා බබාලව තුරුළු කරගන්නවා පාටි වලට යනවා මගුල් දැන් ශ්‍රාවක ජීවන්තම ඔටුහමක් ඇඳගෙන නැද්ද පළව ගැටියන් කාලා වනමී බීලා කලේ ඉන්නේ නැති යේසු කානානුවර ප්‍රසිද්ධ ජීවිත පටන් ගන්නේ කානානුවර වයින් වැඩි කරලා නැද්ද එහෙම නිකන් කිසිම නැහනේ ගතියක්. අපිට සමහර වෙලාවට අපේ වේගෙන් ජේසුව නැහැ. අපිට ඕනේ උන්වහන්සේ පට් ගාලා වැඩ පෙන්නලා ආයි කරලා කො ස්වාමීනි අපිට ඕනේ ඒවා. මගේ ආදර ප්‍රේමවන්තයනේ උන්වහන්සේට කුලප්පුවක් නැහැ හොඳේ. ඔබට තියෙන කඩිමුඩිය උන්වහන්සේට නැහැ. ඔබ නිකන් කලබල වෙලා ඉන්නේ නැද්ද? උන්වහන්සේ සත පහකට ගණන් ගන්නෑ. උන්වහන්සේට ආදරය කරන අය කරන දේවල් බලන්න. ජෝන්තුමාගේ 11 වෙනි පරිච්ඡේදය ගන්න. ජෝන්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ලාසරස්ටත් එයාලගේ දරුවන් නංගිලා දෙන්න සහෝදරයන්ටත් ප්‍රේම කළා කියලා කියනවා. ප්‍රේම කළා කියලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තුන්වෙනි වගන්තිය එබැවින් සොහිර ස්වාමීනි ඔබගේ හිත මිතුරා අසනීපෙන් සිටි උන්වහන්සේට දන්වා යැව්ව. ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට මේ රෝගය මරණයෙන් කෙලවර වන්නක් නොවේ. මෙය දේව මහිමය සඳහා මෙයින් දෙවියන්ගේ පුත්‍රයාණන් මහිමයට පමුණු ලබන සේක වදාළසේක. ජේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරස්ටද ප්‍රේම කළසේක. ඒ අසනීපෙන් සිටින බව උන්වහන්සේට සැලවූ පසු තමන් සිටි ස්ථානයෙහිම දෙදිනක් නතර වී සිටියේය. ඕනකමින් පරක්කු වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේට ඕනේ ඔබට සැප දෙන්න නෙමෙයි. ඔබට එළිය දෙන්න නෙමෙයි. ඔබ ස්වර්ගයට අරගෙන යන්න. සදාතනික ජීවිතයකට අරගෙන යන්න. ඒ නිසා ශ්‍රාවක ජීවන්තුමා අරගොල්ලෝ කතා කරන වචනේ අහලා අවුල් වෙනවා පටලැවෙනවා. අයියෝ එහෙමද වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මෙන්න දේවාජ බාලකයන්ෝ කියලා දැන් ප්‍රශ්නයක ඇත්තටම මෙයාද කෙනා වෙන කෙනෙක්ද? වචනේ ගන්න. අද සුවිශේෂී වුණාසේ කතා කරලා කියනවා. එවිට ජොහන්සිය ගෝලයන් දෙදෙනෙකු කැඳවා වඩින්නට සින තැනන් වහන්සේ ඔබද නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමුදැයි අසන පිණිස සමිදානන් වහන්සේ වෙත වුණිය විය. දැන් ස්වාමීනි ඔබ වහන්සේද කෙනා නැත වෙන කෙනෙක්ද? අපි ගොඩාක් වෙලාවට ස්වාමීන් වහන්සේ වතෑරලා වෙන අතක් බලාගෙන තැන් තියෙනවා. අපිට එතන උත්තර නැති වුණාම අපි දේව අම්මා ගාව නැතිකොට කාලි අම්මා ගාවට යන අය ඉන්නවා. පුදුම පදක්කම නැතිකොට පංචායුධය දාගන්න ඉන්නව නැද්ද? උන්වහන්සේගේ කල්වාරි ගල අමතක කරලා මුද්දේ ගල් 5ක් 7ක් දාගෙන ඇඟේ ගාගෙන ඉන්නව නේ. මගේ ආදර ප්‍රේමන්තනි වැඩේ කරගන්න ඕනම තැනක යකා හෝල්සේල් එකේ කරලා දෙනවා. යකා ඔබ ජේසුව අතාරින්න ඕන දෙයක් කරලා දෙනවා. සිම්පලි එක කරලා දෙනවා. උඩ එක සිම්පල්.
හැබැයි උන්වහන්සේ ඉන්නේ ඔබ සතුට කරන්න නෙමෙයි. ඉල්ලන දේ දෙන්න නෙමෙයි. අත්දැකීමක් ලබන්න. උන්වහන්සේ වේගය ඔබගේ වේගය නෙමෙයි. ඔබට ඒක තේරෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජේසු අම්මා ජුසේතුමා කානාන් සමාවෙන්න දෙවිසරම් දේවමාලිගාවට ජේසු එක්ක යද්දී ජේසුට අවුරුදු 12යි. ඒ කියන්නේ මුලින්ම වැඩිවියට පත්වෙච්ච වයස. දැන් ජේසු වැඩිහිටියෙක්. එතකන් ජේසු අයිති උනේ අම්මා ගාව. ඒ කියන්නේ කට්ටියම දේවස්ථානයේ කාන්තාව ළමයි ඉන්න තැනක් තිබුණා. පිරිමි අය ඊට එහාට ගියා. එතනට ජේසු ගියේ නැහැ. දැන් ෆස්ට් ටයිම් තමයි ජේසු එතනට යන්නේ. වැඩිහිටි පිරිමියෙක් විදිහට සලකන්නේ අවුරුදු 12 දී. දැන් එතන නැහැ. ෆස්ට් ටයිම් තමයි ගමන යන්නේ. ඉතින් මෙච්චර කල් ගමනක් යද්දී දේව අම්මත් එක්ක යන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ගැලක් විදියට පිටත් උනේ පිරිමි අය වෙනම ගායන අය වෙනම. දැන් එතනදී දැන් මේ ෆස්ට් ටයිම් නේ ජේසුට 12. ජුසේතුමා හිතනවා අනේ 12 වෙච්ච ගමම්නේ මෙච්චර කාල අවුරුදු ගණක් අම්මත් එක්කනේ අම්මත් එක්ක ඇයි කියලා. මරියතම හිතනවා දැන් 12 තාත්තත් එක්ක ඇති කියලා. දැන් ඒගොල්ලෝ මයි ප්‍රේමන්තනි වන්දනා ගමන් යන්නේ මෙන්න මේ විදිහට. ආගන්න. මුලින් කවුරු හරි පිට වෙනවා නම් පිට වෙන්නේ කාන්තාව පිට වෙලා ඒගොල්ලෝ යන්න ගන්නවා. ඔයගොල්ලෝ යද්දි දන්නවනේ ඉතින් අර උපදූප කතා කර ගන්න කිය ඔය යද්ද කොට හරි ඉතින්. ඊට පස්සේ පිරිමෑ පරක් වෙලා පිටත් වෙන්නේ. ඇයි? පිටත් වෙලා පිකප් එකේ නෑන්නේ. ඔය කතා කර කර ඉන්නේ නෑනේ. නැද්ද? කාන්තාවක් පිටත් වෙන්න ගත්තාම ගෑනු අය කරාබුවට ගැලපෙන්න මාලට ගැලපෙන්න හෑන්ඩ් බෑග් එක. හෑන්ඩ් බෑග් එකට ගැලපෙන්න සිරිප්පු. දැන් පිරිමියව බලන්න අන්නේ අතඩ බඩ ගන්න. ඒක නිසා තමයි ඔක ප්‍රශ්න වෙන්නේ. දැන් ඒගොල්ලෝ වේගවල් දෙකක ගන්නේ. දේවම්මගේ වේගය එකක්, ජුසේතුමාගේ වේගය එකක්. ඉතින් එයා කළා හිතනවා ජේසු ජුසේතුමාගේ වේගෙන් ගියා කියලා. දේවම්මා හිතනවා දේවම්මා ජුසේතුමාගේ වේගෙන්, ජුසේතුමා හිතනවා දේවම්මගේ වේගෙන් ගියා කියලා. හැබැයි මේ එක වේගයකින්වත් නෙමෙයි ජේසු මාලිගාවේ නතර වෙනවා. ඒගොල්ලන්ට මිස් වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ, ඔබගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පරක්කු වෙද්දී දඟලන්න එපා. උන්වහන්සේ ඔබට ඕන විදිහට උත්තර දෙන්නේ නැහැ. එහෙම උන්වහන්සේ බැඳිලා නැහැ. ඔබට ඕන විදිහට උන්වහන්සේ එන්නේ නැහැ. නාමන හිතුවේ කුෂ්ඨයට අත තියලා සුව කරයි කියලා යාඥා කරලා. දිවසිවරයා එහෙම ආවේ නැහැ. ජොර්දාන් නදියේ නාන්න කියලා කිව්වා. නාමට කේන්ද ගියා. මගේ ආදර ප්‍රේමාන්තී සමහරවිට ඔබට මට එකයි ශ්‍රාවක ජීවන්තමාට වෙච්ච දේ වෙන්න පුළුවන්. ඇයි ස්වාමීනි මෙහෙම කරන්නේ? මට එන්නේ මට තේරෙන්නේ නැහනේ. ඇයි ඔබ ආසේ මෙහෙම කරේ? අයියා මෙහෙම මට වෙන්න දුන්නේ? ඇයි මෙහෙම නින්දාවක් දුන්නේ? ඇයි අර බාල්දිය බෙතන පෙරළුනේ? ඇයි මට මෙහෙම වෙන්නේ? සැපත දුන්නේ උන්වහන්සේ. විපත දුන්නේ උන්වහන්සේ. මගේ ආදර ප්‍රේමාන්තී ජෝබ්තුමා ජෝබ් පොතේ හරිය ලස්සනට කතා කරලා කියනවා. ජෝබ්ගේ හැම දෙයක්ම නැති වෙද්දී, ජෝබ්ගේ කඩාගෙන වැටෙද්දී දේවල් ජෝබ් හරි ලස්සනට කතා කරලා කියනවා. 20 වෙනි වගන්තිය පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය. මෙපවත් ඇසූ ජෝබ් යාගේ වස්තුව නැති වෙනවා කියලා දැනුණයින් පස්සේ නැගිට දුක දරාගත නොහැකිව තම වස්ත්‍ර ඉරාගෙන හිස මුඩු කොට මුණින් වැටි වැඳ මෙසේ කිය මම කිසිත් නැතිව මව් කුසින් ආවෙමි, කිසිත් නැතිව පෙරලා යන්නෙමි. සමිදානෝ දුන්සේක, සමිදානෝ ගත්සේක. සමිඳුන් නමට ගරු පැසසුම් වේවා. මේ සියල්ලේදී ජෝබ් පව් කළේ නැත. දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජේසු ගාවට ආවයින් පස්සේ ජේසුට උනම් 84000ට කේන්ති යන්න තිබුණා. දඬුවම් කරන්න තිබුණා. ජේසු කතා කළා කියනවා ඔබ දකින දේ බලලා කියන්න. අද සුවිශේෂය බලන්න. ජේසු කතා කළා කියනවා මම ආවේ විමසන්න. ඔබද කෙනා වෙන කෙනෙක්ද කෙනා? දෙන්න තිබුණා නැද්ද? තේරුණාද කියන එක? දෙන්න තිබුණා. හිතන්න කොච්චර ඒ කියන්නේ ඕන රියැක්ට් කරන්න තිබුණා. හැබැයි ජේසු කතා කරන වචනේ බලන්න. වඩින්න සිටින සනන් වහන්සේ ඔබ දනොත් වෙන කෙනෙක්ද අපේක්ෂා කරන දැසු පිණිස සමිදානන් වහන්සේ වෙත උන් යවිය. ඊළඟ ඔහු නාසර පැමිණ ඊළඟ වගන්ති ගන්න. ඒ වෙලාවේ මේ ජේසුස් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර අශුද්ධාත්ම දුරු කර අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන්සේක. උන්වහන්සේ උත්තර දෙමින් යන්න ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරුවෝ ඇවිදිති, ලාදු රෝගී පවිත්‍ර කරනු ලබති,
බීරෝ ඇසීම ලබති. මලාව නැගිටුන් ලබති. දිලිඳුන්ට සුභාෂණ ප්‍රකාශ කරනු ලැබේ. මගේ ආදර ප්‍රේමාන්තයනි, දේව රාජ්‍ය අබ්බැටයක් වගේ පුංචි තැනක, චූටි තැනක ඔබට නොපෙනී නොදැනී උන්වහන්සේ ඔබගේ ජීවිතේ දේවල් කරනවා. ඔබට අවදිව හිටියත් නිදාගෙන හිටියත් ඒ වැවෙන දේ උන්වහන්සේ වවනවා. ඔබ මම වතුර දාද්දී අපොල්ලොස් වගා අපොල්ලොස් වපුරනවා. පාවුලු වතුර දානවා. වැඩිම සලස්වන්නේ උන්වහන්සේ. ඔබගේ ජීවිතේ නොසිතන විදියට රහසින් උන්වහන්සේ ඒ කටයුත්ත පිටි නැල්ලියක පිපෙන ඊස්ට් වගේ ඔබගේ ජීවිතේ රහසින් එදේ කරගෙන යනවා. කලබල වෙන්නට එපා. උන්වහන්සේ ඔබගේ වේගය නැති වුණා කියලා දඟලන්නට එපා. ස්වාමීන් වහන්සේ දයාබරව ආරාධනා කරනවා. ඒ ඉවසිල්ලෙන් යුතුව රැවටෙන්නේ නැතුව අන්තිම මොහොත දක්වාම ඉන්න ස්වාමීන් වහන්සේ මහ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරන බව අදහන්න. ආමෙන්. පඬු පිදීම